ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඌව වෙල්ලස්සෙන්න පැතිරෙන සදහම් සිසිලස ධර්මදේශනා මාලාවේ තවත් උතුම් ධර්මදේශනාවක් අද දවසේදී අපි මේ දහවල් කාලේදී ඔබට සමීප කරන්නටයි සූදානම් වෙන්නේ. අප කෙරේ මහත් කරුණාවෙන් යුතුව පින්වත් ස්වාමින් වහන්සේ ඒ උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට වැඩම කළා. අපි මුලින්ම පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්තුන දවසේදී මේ දේශනාව ඔබට සමීප කරන්නට ප්‍රතිබර විකාශන දායකත්වය ලබා දෙනවා. බණ්ඩාරවෙල පදිංචි දිනිඳු උදාන තිලකරත්න පුතණුවන් ඒ වගේම වැල්ලවායි පදිංචි අමාෂා රණසිංහ දියණිය. ඉතින් අපි පින්තුන අත සිහිපත් කරගන්නවා. පින්වත් ඔබටත් අපි ආරාධනා කරනවා ශ්‍රද්ධා රූපාණී වටා ඒකනාශිව මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මෙතෙන් සිට කාලය වෙන් කරගන්නට කියලා. අපි පින්නතුන්ට ආරාධනා කරනවා මේ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ උදෙසා ඒ උතුම් වූ පුෂ්ප පූජාවන් සිදුකට පින්වත් ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරමින් ආරාධනා කරන්නට අද දවසේදීත් අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ සාදු සාදු සාදු. පින්වත්නි අපි තවත් කල් වේලා ගන්නේ නැතුව පින්වත් ස්වාමින් වහන්සේට නැවත වාරයක් සාදු නාද නන්දමින් ආරාධනා කරමු. අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව මෙතෙන් සිට ඒ උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට කාලය වෙන් කර ගන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වෙන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්
සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ මේ වෙලාවේ සූදානම් ඉන්නේ තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබෙන ලොකු වාසනාවක් ලබා ගන්න. ඒ තමයි මේ මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියන එක හැමෝටම නොලැබෙන අවස්ථාවක්. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන, අපි ඉපදුන යුගයේ ධර්මයේ කියන යුගයක් නිසා ගොඩාක් අයට වටිනාකම තේරුන්නේ නැති වුණත්, ධර්මයේ නැති කාලෙක උපන්නොත් දහමට ආස කෙනෙක්, එයාට ගොඩාක් දුක් වෙන්න වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අපි හැමෝම දන්නවා, අපි හැමෝම කැමති සැපසේ වාසය කරන්න. මේ ලෝකේ කවුරුත් කැමති නෑ දුකසේ වාසය කරන්න. ඒතර මේ සැපසේ වාසය කරන ලෝකවලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුගති කියලා. ඒ කියන්නේ යම් මට්ටමක සැපයෙන් ජීවත් වෙන්න පුළුවන්. දුකසේ වාසය කරන ලෝකවලට බුදුරජාණන් වහන්සේ වදාලා දුගති කියලා. එතකොට මේ සැපසේ වාසය කරන ලෝකත් දුකසේ වාසය කරන ලෝකත් කියන දෙකම පවතිනවා. ඉතින් අපි ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේ වදාලා සැපසේ වාසය කරන්න පුළුවන් ලෝකවල අන්තිම එක. ඒ කියන්නේ සුගතිවල අවසාන එක. දුකසේ වාසය කරන ලෝක කියලා කියන්නේ දැන් අපි ගත්තොත් තිරිසන් ලෝකේ. ඊට පස්සේ പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ කියන්නේ තනිකරම දුක් විතරක් විඳින ලෝක. එහෙනම් බලන්න, අපි දැන් ඉන්න තැන ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලනවා නම් අපි ඉන්නේ සැප විඳින්න පුළුවන් ලෝකවල අන්තිම එකේ. ඒ කියන්නේ මීට වඩා ඉහළ ලෝකවල මීට වඩා සැපසේ වාසය කරන්න පුළුවන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සැපසේ වාසය කරන ලෝකයක ඉන්න කෙනෙක්ට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න බැරි වුණොත් තමන්ට දුකසේ වාසය කරන ලෝකයක නැවත උපදින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මරණින් මතු නිරයේ, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝකවල ඉපදුනොත් කිසිම සැපක් අය ලැබෙන්නේ නැහැ. ඔබට පේනවා ඇති, අපි ගත්තොත් තිරිසන් ලෝකේ සත්තු ඉන්නේ හැම තිස්සෙම වාසය කරන්නේ එක්ක බඩගින්නේ, එක්ක පිපාසයෙන්, එක්ක බයකින්, තැති ගැනීමකින් තමයි වාසය කරන්නේ.
එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට මේ සැපසේ වාසය කරන්න පුළුවන් ලෝකවල උපදින්න උපකාර වෙනවා අපි රැස් කරගන්න පුණ්‍ය ධර්මය. දුකසේ වාසය කරන ලෝකවලට අපිට යන්න සිද්ධ වෙන්නේ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තේ නැත්තම් දුක් විඳින්න. නමුත් පින්වත්නි මේ විදියට ලෝකවල පිරිසක් සැපසේ වාසය කරනවා පිරිසක් දුකසේ වාසය කරනවා. නමුත් මේ ධහමේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට විස්තර කරලා දෙනවා මේ දේශනාවේදී කොයි ලෝකෙ උපන්නත් දුකසේ වාසය කරන්න වෙන කාරණයක් ගැන. ඒ කියන්නේ අපි දිව්‍ය ලෝකෙ ඉපදුනත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත්, මනුස්ස ලෝකෙ ඉපදුනත්, දෙවියෙක් වෙලා උපන්නත් ඒ දෙවියන්ටත් දුකසේ වාසය කරන්න වෙනවා කියන මේ කාරණේ යාගේ ජීවිතේ තියෙනවා. එතකොට මේ දේශනාවේ නම සගය්‍ය සූත්‍රය කියලා තියෙනවා. සගය්‍ය කියලා කියන්නේ ගය්‍ය කියන්නේ අල්ලා ගන්නවා. සගය්‍ය කියන්නේ මේ හොඳින් ගන්නවා නැත්තම් මනවින් අල්ලා ගැනීම. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් අපි අපේ ලෝකයේ මේ සැප විඳීම දුක් විඳීම කියලා අපි බෙදාගෙන ඉන්න කරුණු ටිකක් තිබෙනවනේ. ඒ තමයි අපි කන ආහාර පාන එක්ක ඇඳුම් පැළඳුම් එක්ක ජීවත් වෙන රටා එක්ක ඉපදුන ලෝකෙත් එක්ක මිනිස්සු සත්‍යයන් සැප දුක් විඳිනවා. නමුත් දැන් මේ කියන මේ දුක් ස්වභාවය මේ දුකසේ වාසය කිරීම මනුස්ස ලෝකේ කවුරු විදියට උපන්නත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණේ තියෙනවනම් යාට දුක් විඳින්න වෙනවා. ආයා දුප්පත්ද පොහොසත්ද ලස්සනයිද කැතයිද ඉගෙනගෙන තියෙනවද නැද්ද හොඳ පවුලක ඉපදුණු කෙනෙක්ද නීච පවුලක ඉපදුණු කෙනෙක්ද එයා වෙන රටක වාසය කරන කෙනෙක්ද ලංකාවේ වාසය කරන කෙනෙක්ද එහෙම නැත්නම් එයා වෙන ආගමක කෙනෙක්ද බුද්ධ ආගමේ කෙනෙක්ද ඒවා අදාළ නැහැ. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණේ තියෙනවා නම් එයාට මිනිස්සෙක් විදිහට උපන්න නම් කොයි විදිහට උපන්නත් එයාටත් ඒ දුක තියෙනවා. ඒ වගේම තමයි දෙවි කෙනෙක් වෙලා උපන්නත් ඒ දෙවියන්ටත් ඒ දුක ලැබෙනවා. ඒ නිසා දැන් අපි හැමෝම සැපසේ වාසය කරන්න කැමති අය විදියට ධර්මයේ තුලින් අපි මේක උත්සාහ ගන්න ඕන. සැපසේ වාසය කරන ජීවිතයක් හදාගන්න. දැන් සාමාන්‍යයෙන් අපි බඩගින්න ඉන්නකොට කෑමක් ලැබුණොත් අපි සැපයටපත් වෙනවා. ඒක හරි. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. අපිට ඇඳුමක් පැළඳුමක් නැතුව ඉඳලා එහෙම ලැබුණොත් අපි සතුටු වෙනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. අපිට රස්සාවක් නැතුව තිබිලා රස්සාවක් ලැබුණොත් අපි ඒකට සතුටු වෙනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඒ මොනවා තිබ්බත් භාගතුන් වහන්සේ විස්තර කරන තව කාරණයක් තියෙනවා. ඒක තිබ්බොත් දුකසේ වාසය කරන්න වෙනවා කියලා. එතකොට ඒ නිසා පින්වත්නි මිනිස් ජීවිතයක් ලැබුණු අපි මේ කරුණ හොඳට තේරුම් ගන්න ඕන. මොකද දැන් අපි මිනිස්සු 100ක් එකතු කරලා 100 දෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළොත් ඔබ කැමති සැපසේ වාසය කරන්නද දුකසේ වාසය කරන්නද කියලා එක්කෙනෙක්වත් කැමති වෙන්නේ දුකසේ වාසය කරන්න. කැමති වෙන්නේම කොහොම වාසය කරන්නද? සැපසේ වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළෙත් මිනිස්සුන්ව සත්‍යයෙන්ම මොකෙන් මුදව ගන්නද? සැපෙන් මුදව ගන්නද දුකින් මුදව ගන්නද? දුකින් මුදව ගන්න. ඒ අයගේ ජීවිත සැපවත් කරන්න. ඉතින් ඒ නිසා මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න. අපේ ජීවිතයේ මේ తాවකාලික දුකක් නැති කර ගැනීමක් නෙවෙයි. අපි කොහේ උපන්නත් අපි විඳින දුකක් නැති කරගන්න විදිය භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි දෙවි මිනිසුන් දුකසේ වාසය කරන්නේ මෙන්න මේ නිසා කියලා. ඒ තමයි රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූපරතා රූප සම්මුදිතා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුස්සයන් විදියට ඉපදුන මිනිසුනුත් දෙවියන් විදියට ඉපදුන දෙවියනුත් වාසය කරන්නේ කොහොමද? රූපාරාමා. දැන් ඔය රූපාරාමා කියලා කියන්නේ දැන් අපේ ඇස් වලට පේන රූප තියෙනවනේ. රූප ආරාම කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි කියනවා නේද? ආරාමයේ කියලා වචනයක් කියනවා.
ආරාමය කියන්නේ වාසය කරන තැන. එතකොට දෙවි මිනිසුන් වාසය කරනවා කියන රූපාරාම. රූපේ ආරාමය කරගෙන. රූපේ වාසය කරන තැනක් බවට පත් කරගන්න. රූපය කියලා කියන්නේ දැන් අපි ඉපදුණු දා ඉඳලා දැන් අපි ඉස්සරවම අඳුන ගන්නවා අම්මා, තාත්තා, ඊට පස්සේ සහෝදර සහෝදරියෝ, ඥාතීන්, ඊට පස්සේ බිරිඳ, ස්වාමියා, දරුවෝ, යහළුවන් වශයෙන් මිනිස්සු අපි අඳුනා ගන්නවා රූප විදිහට. ඊට අමතරව අපි තව මේ භෞතික වශයෙන් තියෙන ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්මත් අපි රූප විදියට අඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ රූපත් එක්ක තමයි අපි ජීවිතේ ගත කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කොච්චර ඒ තුල ජීවත් වෙනවාද කියලා කියන්නේ රූපාරාම. රූපය ආරාමයක් බවට පත් කරගෙන තිබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රූප රත. ඒ රූපවලට ඇලිලා වාසය කරනවා, ආස කර කර වාසය කරනවා. දැන් බලන්න අපේ ජීවිතයේ තියෙන ස්වභාවයක් නෙමෙයිද? අපිට ඇස් දෙකට පේන දේවල් වලට අපි කීයකට ආස කරනවද බලන්න. ඒ කියන්නේ මිනිස්යන් වශයෙන් ගත්තත් ගොඩාක් මිනිස්යන්ට ආස කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් යාන වාහන මේ තා පේන රූප වලට ආස කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ රූප රතා කියලා. රූප වලට ආස කර කර රූප වලට ඇලි ඇලි ජීවත් වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා රූප සම්මුදිතා. ඊට පස්සේ ඒ රූප වලින් කියනවා සතුටු වෙන්නේ. පැහැදිලි නේද? ඒතර රූපය තුල ජීවත් වෙනවා, රූපයට ඇලී වාසය කරනවා, රූප වලින් සතුටු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මේ අපි පමණක් නෙවෙයි. දිව්‍ය ලෝකෙදී ඉන්න දෙවිවරුත් අපි මනුස්සයන් විදිහට ඉන්න අයත් වාසය කරන විදිය මේ තියෙන්නේ. කොහොමද වාසය කරන්නේ? ඇහැට පේන රූප තුල ජීවත් වෙනවා. ඇහැට පේන රූප වලට ඇලෙනවා. ඇහැට පේන රූප වලින් සතුටු වෙනවා. දැන් ඒ ස්වභාවය අපේ ජීවිතේ නැද්ද? තියෙනවනේ. ඒ රූප තුල ජීවත් වෙමින්, රූප වලට ඇලෙමින්, රූප වලින් සතුටු වෙමින් තමයි ජීවත් වෙන්නේ. අපි සතුට කියලා විඳින්නේ ඒකනේ. අපි දකින්න දේවල් වලින් මොනතරම් සතුටටපත් වෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් බලන්න ඒ කියන ස්වභාවයේ මිනිස්සෙක් කියලා ඉපදිලා යා දුප්පත්ද පොසත්ද කියලා කතාවක් නෑ. එයා ඉගෙනගෙන තියනවද නැද්ද කියලා කතාවක් නෑ. මේක තමයි මනුස්ස ලෝකේ පොදු ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දෙවියනුත් ඒ වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපා විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්කවේ දේව මනුස්සා විහරಂತಿ. එතකොට මොකද වෙන්නේ? එහෙම වාසය කරනකොට ඒ රූප වෙනස් වෙන කාලයක් එනවා කියනවා. දැන් අපිට ඇහැට පේන රූපේ හැමදාම එක වගේ තියාගන්න පුළුවන්ද? බෑ. දැන් අපි ගත්තොත් අපි කිම අපි අම්මට ගොඩාක් ආදරය කරනවා ආස කරනවා කියලා. දරුවෙකුට ගොඩාක් ආදරය කරනවා ආස කරනවා කියලා. එතකොට ඒ කෙනෙක් එකපාරට මරණයටපත් වුණොත් ඒ රූපය මොකද වෙලා වෙන්නේ? විපරිණාමයටපත් වුණා, වෙනස් වුණා. ආය අපිට ඒ විදිහට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රූප වෙනස් වෙනකොට ඒ රූප වලට තියෙන ආසාව දුරු කරගන්න බැරුව, ඇල්ම නිරුද්ධ කරගන්න බැරුව දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියන. පැහැදිලි නේද? දැන් බලන්න මේ ලෝකේ ගොඩාක් අය දුක් විඳින්නේ කණ්ඩ බොණ්ඩ නැතුවට වඩා, ඇඳුම් පැළඳුම් නැතුවට වඩා තමන් ආස කරන දේවල් වෙනස් වෙද්දි දරා ගන්න බැරුව. තමන් ආස කරන දේවල් තමන්ට අහිමි වෙද්දී, තමන් ආස කරන දේවල් තමන්ට නැති වෙද්දී ඒ ඇහැට පේන දේවල් ඒ වගේ දුක දරා ගන්න බැරුව, ඒවට තියෙන ඇල්ම නැති කරගන්න බැරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ඇයට වාසය කරන්න වෙන්නේ කොහොමද? දුකසේ වාසය කරන්න වෙනවා. දැන් බලන්න, දැන් මනුස්ස ලෝකෙ ගත්තත් දිව්‍ය ලෝකෙ ගත්තත්
මේ ස්වභාවය එහෙම තියෙනවා. ඒතකොට දැන් අපි ගොඩාක් දේවල් තුලින් අපි දුක් විඳින්නේ ඒවට අධිකව ආස කිරීම. දැන් ඔබ කල්පනා කරලා බලන්න මනුස්ස ලෝකෙ ඉපදෙනකොට අපි මේ කිසි දෙයක් ලෝකෙට අරන් දැන් මේ වෙලාවේ S2කට පේන එක රූපයක්වත් අපි මේ ගිය හිටපු තැනින් මැරිලා යනකොට අරන් ආපුවා නෙවෙයිනේ. නේ? ඒ ඔක්කොම අපි මේ මනුස්ස ලෝකේ S2 ඇරියට පස්සේ දැකපු දේවල්. එහෙම නැත්නම් අපි ඉපදෙනකොට අරන් ආපු දේවල් නෙවෙයි. එතකොට දැන් අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අපේ S2 අරිනකොට දැකපු දේවල් S2 පියා ගන්නකොට අපිට මොකද වෙන්නේ? අරයි යන්න හිතෙනවා. දාලා යන්න බෑ. දාලා යන්න දුකයි. බයයි. අපි ප්‍රශ්න ගොඩක හිර වෙන්නේ නැද්ද? ඈ? ඒ කියන්නේ අපි S2 මේ ලෝකේ කියන්නේ මිනිස්සෙක් විදිහට උපදිනකොට අපි දැකලා තිබ්බේ නැති දේවල් අපි දකින්න පටන් ගන්නවා. දැක්කට පස්සේ අපිට මේ දේවල් අපේ S2 වහගන්නකොට දාලා යන්න බෑ දුක හිතෙනවා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා. ඊට පස්සේ ඒවත් එක ජීවත් වෙනකොට ඒවා වෙනස් වෙනකොට අපි ගොඩාක් දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතුව මොකද්ද? ඒ රූප වෙනස් වෙනකොට ඒකට තියෙන ආසාව දුරු කරගන්න බැරුව කියන අපි දුක් විඳින්නේ. මේක පින්වත්නි අපි දිව්‍ය ලෝකෙ උපන්නත් කොහේ උපන්නත් මේ කාරණේ අවබෝධ කරගන්නකම් මේකෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ද සාමාන්‍යයෙන් මිනිස්යන් හිතන්නේ කන්න බොන්න නැතුනහම දුක් විඳිනවා, අඳින්න පළදින්න නැතුනහම දුක් විඳිනවා. ඒකත් යම් දුකක් තමයි. හැබැයි මේ කියන ස්වභාවය හැම දෙයක්ම තියාගෙන දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ හොඳ ගෙවල් දොරවල් තියාගෙන දුක් විඳින්න වෙනවා මේ ස්වභාවය තියෙනවා. හොඳ ඇඳුම් පැළඳුම් තියාගෙන දුක් විඳින්න වෙනවා මේ ස්වභාවය තියෙනවා. සුගතියකට උපදිලා දුක් විඳින්න වෙනවා මේ ස්වභාවය තියෙනවා. පැහැදිලි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දෙවි මිනිසුන් දුකසේ වාසය කරන්න හේතු වෙන පළවෙනි කාරණේ. මොකද්ද පළවෙනි කාරණේ? අපි වාසය කරන්නේ මේ රූප තුල. රූප වලට ආස කරමින්, රූප වලින් සතුටු වෙමින්. එතකොට අපි ජීවත් වුණු රූපය, අපි ආස කරපු රූපය, අපි සතුටුන රූපය අපිවත් හිතපු නැති වෙලාවක වෙනස් වෙලා යනවා. ඒකයි විපරිණාමයට පත් වෙනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ වෙනස් වෙන රූපයට අපේ හිතේ තියෙන මොකද්ද? ආසාවක්. ඒ රූපේ වෙනස් වෙනකොට අපිට ඒ රූපයට තියෙන ආසාව නැති කරගන්න බෑ. එතකොට ඒ අපේ හිතේ තියෙන ආසාව නිසා රූපේ වෙනස් වෙනකොට අපිට මොකද වෙන්නේ? දුක එනවා. අපි දුකසේ වාසය කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දෙවි කෙනෙක්ටත් එහෙමයි, මිනිස්සෙකුටත් එහෙමයි. එතකොට බලන්න පින්වත්නි දැන් ඔය ධර්මයේ තියෙනවා එක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට බිසවක් හිටියා. ඒ බිසව හදිසියේ මැරුණා. ඒ රජතුමාගේ නම මුණ්ඩරාජ කියලා. ඉතින් ඒ රජතුමා ඊට පස්සේ මේ රාජ්‍ය සේවකයන්ට උපදෙස් දුන්නා මේ මිනිහේ අවසන් කටයුතු කරන්න එපා කියලා. මේක තෙල් දෙනක දාලා තියන්න කිව්වා. ඇයි ඒ රජතුමාට එච්චර ඒ බිරිඳට ආදරය කළා. ඒතර එයාට ඒ රූපය බලන්න නැතුව ඉන්න බැරි මට්ටමට පත් වුණා. දැන් නමුත් රූපය දැන් මරණයට පත් වෙලා. ඊට පස්සේ තෙල් මේ වාජනයක ඒ මලකුණ දාගෙන රජතුමා අඩමින් වාසය කළා. ඒතර රාජ්‍ය කටයුතු මේ හැම දෙයක්ම කරගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ ඒ රජතුමාට සිද්ධ වුණා රහතන් වහන්සේ නමක් මුණ ගැහෙන්න යන්න. ඇයි ඒ රජතුමාට එහෙම වුණේ? රූපාරාමා රූපේ තුල වාසය කරා. රූප රතා ඒ රූපයට ඇලී සිටියා. රූප සම්මුදිතා ඒ රූපයෙන් සතුටුනා. නමුත් දැන් රූපයට මොකද උනේ? රූපේ වෙනස් වුණා. විපරිණාමයට පත් වෙනවා කියන්නේ වෙනස් වුණා. වෙනස් වුණා කියන්නේ දැන් මරණයට පත් වුණා. ඒ මරණයට පත් වුණාට පස්සේ ඒ රූපේ ඒ විදිහට දිගටම තියාගන්න බෑ. නමුත් දැන් තමන්ගේ හිතේ රූපයට තියෙනවා ඇලීමක්.
තමන් ඒ රූපයෙන් සතුටුන කෙනෙක්. තමන් ඒ රූපය තුළ ජීවත් වුණ කෙනෙක්. එතකොට තමන්ට මොකද වෙන්නේ? රූපේ නැති වුණත්, රූපේ වෙනස් වුණත්, රූපයට තියෙන ඇල්ම ඒව නැති කරගන්න බෑ. අන්න එතකොට එයා දුකසේ වාසය කරනවා. ඔබ දන්නවද මනුස්ස ලෝකෙ පමණක් කී දෙනෙක් මේ වෙනකොට එහෙම තමන් රූපාරාම රූපය තුළ ජීවත් වෙලා රූපයකින් සතුටු වෙලා ඊට පස්සේ රූපයකට ඇලී ඉඳලා ඒ රූපය වෙනස් වෙද්දී තමන්ට දැන් දුක දරා ගන්න බැරුව පිස්සු වැදුණු අය කොච්චර ඉන්නවද? ආයෙ වෙන වැඩප්පලක් කරගන්න බැරුව ප්‍රශ්න වලට මුහුණ දෙන අය කොච්චර ඉන්නවද? ඇයි ඒ හේතුව? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා රූපයට තියෙන ඇල්ම කියනවා. එතකොට ඒ දුක අපිට බත් කාලා, ගෙවල් දොරවල් හදලා, ඊට පස්සේ ඇඳුම් ඇඳලා, එහෙම නැත්නම් වාහනයක් පැදලා, ඊට පස්සේ සුගතියක ඉපදිලා නැති කරන්න පුළුවන්ද? බෑ. ඒක මේ දහම තුලින්ම තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි, ඊට පස්සේ මිනිස්යන් දෙවිවරු වාසය කරනවා කියන සද්දාරාම. කන් දෙකට ඇහෙනවනේ සද්ද. සද්දේ තුල ජීවත් වෙනවා. සද්දේට ඇලෙනවා. සද්දයෙන් සතුටු වෙනවා කියන. එතන මොකද වෙන්නේ? තමන් ජීවත් වුණේ සද්දේ, තමන් ඇලුණු සද්දේ, තමන් සතුටුණු සද්දේ වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට ඒකට තියෙන ඇල්ම නිරුද්ධ කරගන්න බැරුව දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියන. දැන් අපිට එහෙම කොච්චර සිද්ධ වෙනවද? දැන් සමහර දේවල් අපි අහන්න කැමතියි. ඒ අහන්න කැමති දේවල් අපේ ජීවිතේ අපිට නැති වෙනකොට අපි දුකින් වාසය කරනවා. දැන් මිනිස්සු කියන්නේ ඉස්සරයාමට හොඳට කතා කළා. දැන් එහෙම කතා කරන්නේ. ඊට පස්සේ සමහර අයට තමන්ගේ එහෙම තමන්ට එහෙම ආදරය කරපු අයගේ ඒ කියන්නේ දරුව මරණයටපත් වෙලා, අම්මා තාත්තා මරණයටපත් වෙලා. එතකොට ඒ හඬ වෙනස් වෙලා තියෙනවා. නමුත් තමන් ඒ හඬට ආසයි. ඒතර එයාට ඒක මතක් වෙන හැම තිස්සෙම එනවා ජීවිතේ මොකද්ද? දුකක් එනවා. ඒක මේ දෙවි මිනිසුන් දුකසේ වාසය කරන්න හේතු වෙන කාරණයක් කියනවා. දැන් බලන්න අපේ ජීවිතෙත් එහෙමනේ. ඒකනේ දැන් අපි ඉපදෙනකොට මේ ලෝකේ අපිට කිසි දෙයක් අපි අරන් ආවේ නැහැ කිව්වනේ. නමුත් මේ මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ තමයි අපි මේ හැම දෙයක්ම ලැබුණේ. නමුත් දැන් බලන්න අපි ජීවත් වෙනකොට ඒ රූප වෙනස් වෙද්දී මොනතරම් දුක් වුණ අවස්ථා තියෙනවද? ඒ සද්ද වෙනස් වෙනකොට මොනතරම් දුක් වුණ අවස්ථා තියෙනවද? අනාගතේ කොච්චර සිදු වෙයිද? එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු දුකසේ වාසය කරනවා මේ කරුණ නිසා. නමුත් තේරෙන්නේ නැහැ ඒක මේක කොහෙන්ද එන්නේ කියලා. ඒතර සමහර අය කියන මේක කර්මි කියලා කියන මේ ඕක ඉතින් නෝමල් කියනවා. ඉපදුනා නම් ඔහොම තමයි කියන මොකක් හරි කියලා හිත හදා ගන්නවා. එහෙනම් මොකක් හරි කියලා හිත හදාගත්තා කියලා අර හේතුව නැති වෙන්නේ නැහැ. ඒතර හේතුව නැති වෙන්නේ නැත්තම් මේ ස්වභාවය ඇති වෙනවමයි. ඉතින් ඒ නිසා අපි මේ හේතුවම තේරුම් ගන්න ඕන. යම් දුකක් ශබ්ද නිසා එනවනම් ඒකට හේතුව තමයි ඒ ශබ්දවල තුල අපි ජීවත් වෙන්නේ. ඒ ශබ්දවලට අපි ඇලී වාසය කරන්නේ. ඒ ශබ්ද වලින් අපි සතුට වෙනවා. එතකොට මේ ශබ්දේ වෙනස් වෙන එක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්න බෑ. ඇයි දරා ගන්න බැරි ඔරොත්තු දෙන්නේ නැත්තේ? අපි මේ ශබ්දයට ආසයි. අන්න එතකොට අපි දුකසේ වාසය කරනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගන්ධාරාමා භික්කවේ දේව මනුස්සා. පින්වත් මහණනි මේ දෙවියන් මිනිසුන් ගඳ සුවඳ ආරාමයේ කරගෙන වාසය කරන්නේ. ගඳ සුවඳ තුල තමයි ජීවත් වෙන්නේ. ගන්ධ රතා ගඳ සුවඳට ඇලී වාසය කරනවා. ගන්ධ සම්මුදිතා ගඳ සුවඳින් සතුටු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට වාසය කරනට අර ඒ සුවඳ වෙනස් වෙලා යනවා. යනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකට තියෙන ඇල්ම දුරු කරගන්න බැරුව දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියලා.
දැන් අපිට ඇත්තටම පින්වත්නි දැන් ගොඩක් අය දුකෙන් මැරෙන්නෙත් ඒ නිසානේ. ඒ කියන්නේ මේවට තියෙන ඇල්ම නිරුද්ධ කරගන්න බැරුව ආසාව නිරුද්ධ කරගන්න බැරුව තමයි මේ දුකසේ ජීවත් වෙන දුකසේ මැරෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තියෙනවා රසරාම. රසයේ තුල ජීවත් වෙනවා. රස සම්මුදිතා. රසයට ආස කරනවා. ඊට පස්සේ රස රතා රසයට ඇලී වාසය කරනවා. අපේ ජීවිතවල තියෙන දෙයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය කියන එක අපිට හැමදාම පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන වෙලාවක් එනවා. ඇයි ඒවත් මේ ඉබේ හැදිච්ච දේවල් නෙවෙයිනේ, හේතුඵල ධර්මකින් සකස් වුණු දෙයක් ඕන වෙලාවක වෙනස් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම වෙනස් වෙලා යනකොට ඒකට තියෙන ඇල්ම දුරු කරගන්න බෑ. ඇල්ම දුරු කරගන්න බැරි නිසා දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියන. බලන්න අපේ ජීවිතේ ගොඩාක් දුක් විඳින මේ කරුණ වලින්. ගොඩක් දේවල් වලට තියෙන අපි බලාපොරොත්තු වුණු අපි ගාව තිබුණු ගොඩාක් දේවල් වෙනස් වෙලා යනවා. ඒකට තමයි මේ විපරිණාම ධම්මා කියන්නේ. ඒ කියන්නේ තිබුණු ස්වභාවය වෙනස් වෙලා යනවා. දැන් මිනිස්සු ගත්තත්, උපකරණ ගත්තත්, බඩු භාණ්ඩ ගත්තත් මේ හැම දෙයකම මේ ස්වභාවය තියෙනවා. ඒතර මේ විපරිණාමයට පත් වෙද්දී වෙනස් වෙනකොට අපි ආස කරපු දෙයක් නම් ඒ වෙනස් වෙන්නේ. අපි සතුටුුණු දෙයක් නම් ඒ වෙනස් වෙන්නේ. අපි ජීවත් වුණු දෙයක් නම් ඒ වෙනස් වෙන්නේ. අපිට මේ දුකසේ වාසය කරනවා කියන කාරණාව අපේ ජීවිතේ එනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා පොට්ටබ්බා රාමා භික්කවේ දේව මනුස්සාන. පින්වත් මහණ මේ දෙවි මිනිසුන් තමන්ගේ මේ ශරීරයට දැනෙන පහස තුල තමයි ජීවත් වෙන්නේ. පොට්ටබ්බ රතා ඒ පහසට ගොඩාක් ආස කරනවා. පොට්ටබ්බ සම්මුදිතා ඒ පහසින් ගොඩාක් සතුටු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පහස කියන එක හැමදාම තියෙන්නේ නෑ. දැන් බලන්න. දැන් අපි ගත්තොත් අපේ තරුණ කාලේ අපිට මේ ශාරීරික ලෙඩ රෝග ගොඩක් අඩුයි. හැබැයි අපි වයසට යන දනිස් අමාරු වෙනවා, කොන්දේ අමාරු වෙනවා. මේ වගේ අපිට අර කායික වශයෙන් දැනෙන පහස අපිට කලින් විදිහට ලැබෙන්නේ නැහැ. ඒතර නමුත් අපි මේ පහස තුල ගොඩක් සතුටින් හිටියා. සතුටු වුණා, ඇලුනා. දැන් මේ පහස වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපි අර කලින් හොඳට තිබ්බ පහසට ආසයි. එතකොට ඒකට තියෙන ඇල්ම නිරුද්ධ කරගන්න බැරුව මොකද වෙන්නේ? දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියනවා. ඒතර තේරුම් ගන්න ඕන මේ රූපත් එහෙනම් විපරිණාම ධම්මා. ඕන වෙලාවක මේ ඇහැට පේන රූප වෙනස් වෙලා යන්න පුළුවන්. සද්ද කියන්නේත් විපරිණාම ධම්මා. ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. ගන්ධ සුවඳ කියන්නේත් විපරිණාම ධම්මා. ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. රස කියන්නේත් විපරිණාම ධම්මා. ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. පහස කියන්නේත් විපරිණාම ධම්මා. ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන්. නමුත් මේ වෙනකොට අපි සතුටු වෙන්නේ, ඇලෙන්නේ, ජීවත් වෙන්නේ ඔය ඕවා තුල. හැමෝම මේ මිනිස්සු විතරක් නෙමෙයි දෙවිවරුත්. එතකොට මොකද වෙන්නේ? ඒවා වෙනස් වෙන එක අපිට දරා ගන්න බැරි වෙනවා. ඔරොත්තු දෙන්න නැති වෙනවා. ඉවස ගන්න බැරි වෙනවා. ඇයි? ඒවට තියෙන අපේ හිතේ ඇල්මක්. ඒවට අපේ හිතේ තියෙනවා ආසාවක්. අන්නේ ආසාව අපිට එකපාරට නැති කරගන්න බෑ. දැන් ඔබ හිතලා බලන්න. අපිට ආරංචි වෙනවා ජපානි දරුවෙක් මරුණා කියලා. ඇක්සිඩන්ට් එකකින්. ඔබට ආරංචි වෙනවා ඔබගේ ඥාතියෙක් එහෙම ඇක්සිඩන්ට් එකකින් මැරුණා. අපි කියමු දරුවෙක් හරි සහෝදරයෙක් හරි එහෙම නැත්නම් යාළුවෙක් හරි කියලා. එතකොට දැන් ඒ තැන් දෙකේදීම සිද්ධ වුණේ මරණයක් තරුණ කෙනෙක්ගේ. නමුත් අපිට අර ජපානයේ තරුණ දරුවෙක් එහෙම මැරුණා කියන එකයි අපේ දරුවෙක් මැරුණා කියන එකයි පණිවිඩ දෙක ලැබෙනකොට අපේ හිතට ගොඩාක් දුක එන්නේ කොයි කාරණේද? අපේ කෙනෙක්ට හිමුණා කියනකොට නේද? ඇයි හේතුව? අන්න ඒ රූපය තුල අපි ජීවත් වුණා.
ඒ රූපයෙන් අපි ගොඩක් සතුටු වුණා. දැන් ඒ වගේ මේ රූපයට ඇලී වාසය කර. දැන් බලන්න සමහර අය අපේ ගෙවල් වලට එනකොට අපි දකින්න ගොඩක් ආසයිනේ. එතකොට මොකද වෙන්නේ? නමුත් ඒ රූපයත් විපරිණාම ධම්ම ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒතර රූපේ වෙනස් වෙනකොට අපිට තියෙන ඇල්ම නිරුද්ධ කරගන්න බෑ. අන්න දුක එනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුකසේ වාසය කරනවා කියලා. දැන් බලන්න ඔය බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ අපි අහලා තියෙනවනේ කිසා ගෞතමී කියන්නේ. ඒතකොට ඒ අයගේ ජීවිතවල ඕනෑ තරම් භෞතික සම්පත් තිබුණා. භෞතික සම්පත් තිබුණාට තමන්ගේ දරුවා මරණයටපත් වුණා. පොඩි දරුවා. ඉතින් ඒ අම්මගේ ලෝකේ ඒ දරුවාගේ රූපේ තමයි ආරාමේ. ඒ රූපයෙන් ගොඩක් සතුටු වෙනවා. ඒ රූපෙට ගොඩක් ඇලෙනවා. ඊට පස්සේ දරුවාගේ කටහඬ තමයි ඒ අම්මා ශබ්ද ආරාමයක් කරගෙන හිටියේ. ඒ ශබ්දයට ගොඩක් ආස කරා. සතුටු වෙනවා. ඒ දරුවාගේ සුවඳ තමයි ඒ අම්මා ජීවත් වෙන තැන, ආස කරන තැන, සතුටු වෙන තැන. ඒ දරුවාගේ පහස තමයි අම්මා ජීවත් වෙන තැන, ආස කරන තැන, සතුටු වෙන තැන. ඒ දරුවා ගැන තමයි හිතින් හිතා සතුටු වෙන්නේ. ඒතර මේ පහම එක පාට මොකද වෙන්නේ? විපරිණාම ධම්ම වෙනස් වෙලා ගියා. හැබැයි ඒ පහම වෙනස් වෙලා යා මරණයටපත් වෙනවා කියන්නේ ඒ රූපේ තවදුරට පවත්වා ගන්න බෑ. ඒ ශබ්දේ තවදුරට පවත්වා ගන්න බෑ. ඒ සුවඳ තවදුරට පවත්වා ගන්න බෑ. ඒ පහස තවදුරට පවත්වා ගන්න බෑ. ඒතර එහෙම විපරිණාමයටපත් වෙනකොට නැත්තම් මේ වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන වේගෙන් ඇල්ම දුරු කරගන්න පුළුවන්ද? බෑ. එතකොට සමහරලාට එහෙම අම්මලා ඉන්නවා ඒ අම්මත් මැරෙනකන් දුකසේ වාසය කරන අය. මේ ලෝකේ තාම ඉන්නවා එහෙමයි. ඇයි ඒක නැති කරගන්න අවශ්‍ය දහමක් ඇහෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේක තේරුම් ගත්තේ නැත්තම් කොහොමද අපි දන්නේ? ඒක තුලම වාසය කරනව ඇරෙන්න. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණේ තමයි කියනවා ධම්මාරාම භික්ඛවේ දේව මනුස්සා. අපි හිතට එනවා පින්වන්න සිතුවිලි. ඒතර ඒ හිතට එන සිතුවිලි අපි ආරාමය කරගෙන ඉන්නවා. අපි ජීවත් වෙන තැනක් බවට පත් කරගෙන ඉන්නවා. ඒ වගේම ධම්ම රතා ඒ සිතුවිලි වලට අපි ආස කරනවා. ධම්ම සම්මුතිතා ඒ සිතුවිලි වලින් අපි සතුටු වෙනවා. දැන් බලන්න ඔය ගොඩාක් වෙලාවට අපි හිතා සතුටු වෙන දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ සිතුවිලි වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනකොට දෙවි මිනිසුන් දුකසේ වාසය කරනවා කියනවා. දැන් අර වගේ දරුවෙක් ඉඳලා මරණයටපත් වුණොත් ඒ අම්මට ආයේ දරුවා ගැන හිතන්න බෑනේ. එයාගේ අනාගතය ගැන හිතපුවා ඒ ඔක්කොම ඉවරයි. සිතුවිලි විපරිණාමයටපත් වෙනවා. ඒතර මොකද වෙන්නේ? එයා දුකසේ වාසය කරනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ඔන්න දෙවි මිනිසුන් දුකසේ වාසය කරන හේතුව. දැන් මේ කියන ස්වභාවය අපි මොනතරම් සැපසහගත පවුලක උපන්නත් එනවාමයි. දෙවියන් අතර උපන්නත් එනවාමයි මේ දුක් විඳින ස්වභාවය. දැන් මේක අපි තේරුම් අරගෙනම නැති කරගන්න ඕන දෙයක් මිසක් පින්දහම් කරලා නැති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද පින්දහම් කරලා අපිට නැති කරගන්න පුළුවන් කන්න නැත්තම් කන්න ටිකක් ලැබෙනවා. ආහාර පාන නැත්තම් ආහාර ටික ලැබෙනවා. ඇඳුම් පැළඳුම් නැත්තම් ඒවා ටික ලැබෙනවා. සුගතියක උපදිනවා. ධර්මය අවබෝධ කරන්න පරිසරය ලැබෙනවා. ඒ පිනෙන් ලොකු උපකාරයක් වෙනවා. නමුත් දැන් මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. තථාගතෝච භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. පින්වත් මහණනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු රූපානං ওই රූපවල අපි ඔය කතා කරපු රූපවල ශබ්දවල ගන්ධ සුවඳවල රසවල පහසේ අරමුණු වල කරුණු පහක් අවබෝධ කරගත්තා කියන. දැන් අපි මේ රූප දැක්කට රූපයකින් සතුටු වුණාට ඒක අවබෝධ කරගන්න අපි උත්සාහයක් ගත්තේ නැහැ. අපි දන්නේ නැහැ එහෙම. අපි ශබ්දයකින් සතුටු වුණාට ඒක අවබෝධ කරගන්න උත්සාහයක් අපි දන්නේ ගත්තෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට
ඒ රූපවල කරුණු 5ක් අවබෝධ කරගත්තා. ඒ ශබ්දවල කරුණු 5ක් අවබෝධ කරගත්තා. ගන්ධ සුවඳේ කරුණු 5ක් අවබෝධ කරගත්තා. රසයේ කරුණු 5ක් අවබෝධ කරගත්තා. අරමුණු වල කරුණු 5ක් අවබෝධ කරගත්තා කියනවා මොනවද? සමුදයංච හට ගන්න විදිය. අත්තංගමංච නිරුද්ධ වෙන විදිය. නැත්නම් නැති වෙන විදිය. ආස්වාදංච ඒකෙන් ලැබෙන සැප සොම්නස මොකද්ද කියලා ආස්වාදය. ආදීනවංච ඒකෙන් තමන්ට ලැබෙන දුක පීඩාව ආදීනවේ මොකද්ද කියලා. ඒ විතරක් නෙවෙයි නිස්සරණංච ඒකෙන් කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණයක්. යථා භූතං විදිත්වා එහි යථාර්ථයම අවබෝධ කරගත්ත කියනවා. රූප සද්ද ගන්ධ රස පහසවල අරමුණු වල යථාර්ථයම අවබෝධ කරගත්ත කියනවා. යථාර්ථය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ න රූපාරාමෝ රූප තුල ජීවත් වෙන්නේ. න රූප රතු රූප වලට ආස කරන්නේ. න රූප සම්මුදිතෝ රූප වලින් සතුටු වෙන්නේ කියන. ඒ වගේම සද්ද වලින් ගන්ධ සුවඳින් රස වලින් පහස වලින් අරමුණු වලින් තථාගතයන් වහන්සේ ආස කරන්නේ සතුටු වෙන්නේ නැහැ. ඒවා තුල වාසය කරන්නේ නැහැ කියනවා. එහෙම බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ කරුණු කීයක් අවබෝධ කරගෙනද? පහක්. අපිට තොර රූපය ඇහැට පේන රූපවල ඇත්තම මොකක්ද කියලා තේරුම් ගන්න නම් මේ කරුණු පහ අවබෝධ වෙන්න ඕන. අපිට රූපවල ශබ්දවල ඇත්තම කාරණේ මොකද්ද කියලා තේරුම් ගන්න මේ කරුණු පහ අවබෝධ වෙන්න. මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ඒකෙන් අපිට ලැබෙන ආස්වාදය මොකද්ද? ඒක නිසා අපි විඳින දුක මොකද්ද? ඒකෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ මේ කරුණු පහම අවබෝධ කරගෙන රූපවලට හෝ ශබ්දවලට හෝ ගන්ධ සුවඳට හෝ රසවලට හෝ පහසවලට හෝ අරමුණු වලට ඇලුනේ නැහැ කියනවා. ඒ නිසාම ඒවා වෙනස් වෙලා යනකොට නිරුද්ධ වෙලා යනකොට තථාගතයන් වහන්සේ සුකෝ භික්කවේ තථාගතෝ විහෙරති. බුදුරජාණන් වහන්සේ සැපසේ වාසය කළා කියලා. ඒ රූප වෙනස් වෙනකොට ඒවට ඇල්මන් නිරුද්ධ කරගන්න දෙයක් නැහැනේ. අවබෝධ කරගෙනනේ. එතකොට ඒ නිසා තථාගතයන් වහන්සේ සැපසේ වාසය කරා කියන. එහෙනම් අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, ඒ සැපසේ වාසය කරන්න පුළුවන් ජීවිතය අපිට ඇති කරගන්න පුළුවන්නේ මේ ධර්මයෙන් පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිව අවබෝධ කළා. අවබෝධ කරලා අපිට දේශනා කළා. ඒ නිසා මේ කරුණ අපි හොඳට හිතට ගන්න ඕන. අපිට යම් දවසක මේ ඇහැට පේන රූපයක් නිසා දුකක් විඳින්න නැතුව ඉන්න ඕන නම් ඒ රූප වලට තියෙන ආසාව දුරු කරගන්න ඕන කියලා අපි කල්පනා කරන්න ඕන. ශබ්දයක් නිසා දුකක් විඳින්න නැතුව ඉන්න ඕන නම්, ගන්ධ සුවඳක් නිසා දුකක් විඳින්න නැතුව ඉන්න ඕන නම්, රසයක් නිසා දුකක් විඳින්න නැතුව ඉන්න ඕන නම්, පහසක් නිසා දුකක් විඳින්න නැතුව ඉන්න ඕන නම්, හිතට එන සිතිවිල්ලන් නිසා දුකක් විඳින්නේ නැතුව ඉන්න ඕන නම් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණේ අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන. ඒ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන වගේ කරුණු පහක් තේරුම් ගත්තා නම් ඇත්තරම රූපය මොකද්ද කියලා අපි වටහා ගත්ත වෙනවා. ශබ්දය මොකද්ද කියලා අපි අවබෝධ කරගත්ත වෙනවා. ගන්ධ සුවඳ මොකද්ද කියලා අවබෝධ කරගත්ත වෙනවා. රසය මොකද්ද කියලා අවබෝධ කරගත්ත වෙනවා. පහස මොකද්ද කියලා අවබෝධ කරගත්ත වෙනවා. සිතවිලි නැත්නම් අරමුණු මොකද්ද කියලා අවබෝධ කරගත්ත වෙනවා. ඒ නිසා මේ කාරණේ අපේ ජීවිතය අපි හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලොව සැපේ පිණිසත් පරලොව සුගතිය පිණිසත් ධර්මාවබෝධය පිණිසත් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ ධර්ම දානය සඳහා දායකත්වයේ දරන්නේ බණ්ඩාරවෙල පදිංචි දිනිතු උදාන තිලකරත්න පුතුණුවන් සහ වැල්ලවායේ පදිංචි අමාසා රණසිංහ දියණිය විසින්.
විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. පළමුවටම මේ රැස් කරගන්නට යෙදුණු සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලුම මළගිය ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රාජපක්ෂ සීයාට, වී.පී. ගුණසේන සීයාට, රණසිංහ සීයාට, සීලවතී ආච්චීට, ආර්.එම්. ලොකුමැණිකේ ආච්චීට, උපුල් අයියාට කියන අය සඳහා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතය සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම මේ ධර්ම දානයේ දායකත්වයේ දරන දිනිතු උදාන තිලකරත්න පුතුණුවන්ටත්, අමාසා රණසිංහ දියණියටත්, ඒ වගේම මේ දෙමව්පියන් වන රෝහිත තිලකරත්න, ස්වර්ණ තිලකා, ගාමිණී රණසිංහ, සෝමලතා විතාරණ සහ දිනුක ලක්ෂාන් යන අයට පුණ්‍ය අනුමෝදනා කරනවා. ආර්.එම්. තිලකරත්න සීයා, දයාවති රාජපක්ෂ ආච්චි, පී.ජී. දයාවති ආච්චි සහ චාන්දිනී විතාරණ යන අයට සහ දුලීකා කියන අයට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් ඒ නම් සඳහන් කළ නොකළ ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සෑම සියලු පුණ්‍ය ධර්මයක් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පිනතුනි, අද දවසේදී මේ ඌව වෙල්ලස්සෙන් පැතිරෙන සදහම් සිසිලස ධර්මදේශනා මාලාවේ මේ ධර්මදේශනාවන් සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි සියලුම දෙනා එකතු වෙලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අප විසින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, දවසේදී මේ වැඩසටහන නැත්නම් මේ දේශනාව ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කළේ බණ්ඩාරවිල පදිංචි දිනිදු උදාන තිලකරත්න පුතුණුවන්, ඒ වගේම වැල්ලවාය පදිංචි අමාෂා රණසිංහ දියණිය ඇතුළේ පවුලේ පින්වත් සියලුම දෙනා විසින් අපි මේ පින්වතුන්ට ආරාධනා කරනවා මේ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාරකයන් පූජා කරන්නට. අපි මේ මොහොතයි මේ මොහොතේදී අපි සමීප කරන්නේ. සාදු නාද නන්නමින් අපි නිවසේ සිට මේ පුණ්‍ය කටයුත්ත අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය
පින්වතුනි ඔබටත් පුළුවන් ශ්‍රද්ධා රූපාණී ඔස්සේ උතුම් වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ විකාශය කරන්නට, ඒ උතුම් වූ ධර්ම දානය සිදු කරගන්නට. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් ශ්‍රද්ධා දායකත්ව අංශයට කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට. ඉතින් අපි අද දවසේදී ඌව වෙල්ලස්සෙන් පැතිරෙන සදහම් සිසිලස ධර්ම දේශනා මාලාවේ මේ ධර්ම දේශනාව හමාර කරමින් හෙට දිනේදීත් හමු වෙන බලාපොරොත්තුව සමුගන්ටයි සූදානම් වෙන්නේ. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.